ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා බාන්දුරාගොඩ පදිංචි අශෝක මුදන්නායක මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් මීට වසර 24කට පෙර පරලොව සැපත් විශ්‍රාමලත් විදුහල්පතිනි ඩී.ඒ. ඉලංගකෝන් ආදරණීය මෑණියන්ටත් වසර 44කට පෙර පරලොව සැපත් බාන්දුරාගොඩ විසූ විශ්‍රාමලත් විදුහල්පති ඩී.ඒ. මුදන්නායක ආදරණීය පියාණන්ටත් වසර 4කට පෙර පරලොව සැපත් කාන්ති මුදන්නායක ආදරණීය සොහොයුරියටත් අවුරුදු 17කට පෙර හදිසි අනතුරකින් වියෝ වූ සුපුන් සමින්ද මාදොල ඥාති පුතණුවන්ටත් පවුලේ මියගිය සියලුම ඥාතීන්ටත් මෙම කුසලය අනුමෝදන් වී ලැබී තිබෙන්නා වූ ආත්ම භාවයන් සුවපත් වේවා. රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට සංසාර ගමන කෙටි කර ගැනීමට මෙම කුසල් හේතු වාසනා වේවා. සුජීවත්ව සිටින රංජනී, ලක්ෂ්මී, සෞම්‍යා සහ ශ්‍රියානි සොහොයුරියන්ට නිදුක් නිරෝගී භාවය ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබී මෙම භවයේදීම උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා මෙම කුසල් හේතු වාසනා වේවා. මෙම උතුම් වූ ධර්මදේශනය ශ්‍රවණය කළ සියලු දෙනාට ධර්මාවබෝධය සඳහා ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට කොරෝනා වසංගතයෙන් මිදීමටත් ලෝකයටම යහපත් කාලයක් උදාවීමටත් මෙම කුසල් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අපිචකෝ යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේණ සජ්ජායං කරෝති යතා යතා භික්ඛවේ භික්ඛු යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේණ සජ්ජායං කරෝති යතා යතා සෝ තත් ධම්මේ අත්තපටිසංවේදීච හෝති ධම්ම පටිසංවේදීච හෝති තී. ප්‍රඥා රූපහානි නාලිකාව තුළ මෙම ධර්මානුශාසනාව කරවා ගැනීම සඳහා සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ සදහැවර පින්නතුනි, අංගුත්තර නිකායෙහි තික නිපාතෙහි සඳහන් වෙන්නා වූ පංචක නිපාතයේ සඳහන් වෙන්නා වූ ධර්මදේශනාවක් තිබෙනවා විමුක්තායතන කියලා. මේ විමුක්තායතන සූත්‍රයේහි නිවන් මගට බැසගත් නිවන සොයන්නා වූ පුද්ගලයන් විසින් අනුගමනය කළ යුතු ආකාර පහක් පිළිබඳව. ඒ කියන්නේ හැම එකක්ම හැමෝම අනුගමනය කරන්න ඕන කියන එක නෙවෙයි. ඒ ඕනෑම ක්‍රමයක් අනුගමනය කිරීම තුළින් මේ කියන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් බව සඳහන් සූත්‍ර දේශනාවක්. මෙහි පළවෙනි දේශනාව කරමින් අපි තථාගතයන් වහන්සේ හෝ සුදුසුකම්ලත් ගුරුවරයෙක් විසින් කරන ධර්ම දේශනාවක් ශ්‍රවණය කොට ඒ කෙරෙහි අවධානය කොට අර්ථය ධර්මයේ විශේෂයෙන් දැන ගැනීම පළවෙනි ප්‍රතිපදාව වශයෙන් මුල් දේශනාව තුළ අපි ඔබට ඉදිරිපත් කළා. අනතුරුව තථාගතයන් වහන්සේ නැතත් එබඳු ගුරුවරයෙක් නැතත් දෙසූ දහම් තමයි අපට ත්‍රිපිටකයේ වශයෙන් ගන්න තිබෙන්නේ. දෙසූ දහම් Taman දන්නා පරිදි දේශනා කරන්නට ගියොත් දේශනා කරන්න හොයන්න වෙනවා. හොයන්න ගියාම හරි වැරදි හොයන්න වෙනවා. තේරුම් ගන්න වෙනවා. ඒ හරි වැරදි තවරක් ගන්න ගියාම ආයෙත් අර අත්පටිසංවේදීත්වයේවත් අර්ථය විශේෂයෙන් දැන ගැනීම සහ ධර්මයේ කියන එකේ ස්වභාවය දැනගන්න හම්බ වෙනවා. ඒ තේරුම් ගැනීම තුළ උපදින්නා වූ ප්‍රමෝදය තුළ ප්‍රීතිය තුළ කෙලෙස් සංසිඳීම කියන මාර්ග ඔස්සේ අර කියන විමුක්තියට නැත්තම් මිදීමට පත් වෙන්න පුළුවන් බව දෙවන ධර්ම දේශනාව කරමින් අප පැහැදිලි කළා. අද අපි මේ ධර්ම දේශනාවට නමක් තියමු විමුක්තායතන 3 කියලා. එහි පාඩයක් තමයි මා ඔබට ඉදිරිපත් කළේ.
එහි සඳහන් වෙනවා පෙර පරිදිම තථාගත බුදු පියාණන් වහන්සේ හෝ සීනාස්ත්‍ර උත්තමීන් වහන්සේ කෙනෙක් හෝ ධර්ම දේශනා කිරීමක් කරෙන්නෙත් නැහැ. ඒ වගේම තේරුම් ගත්ත ධර්මයේ දේශනා කිරීමට යනවත් නෙවෙයි. ඒකත් අනිවාර්ය නැහැ. නමුත් පැහැදිලි කරන කාරණේ කුමක්ද? ඒ වුණාට මෙන්න මෙහෙම පැහැදිලි කරනු ලබනවා. ඇසූ පරිදි පිරිවැව පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කරයි. මහණනි යම් යම් පරිදි මහනකු ඇසූ පරිදි වැටහටහාගත් පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කරේ නම් ඒ පරිදි ඒ දහමේ අරුත විශේෂයෙන් දැනගන්නේ වෙයි, දහම දැනගන්නේ වෙයි. අරුත් දැනගන්නා දහම දැනගන්නා ඕහට ඔහුට ප්‍රමෝදය උපදින්නේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදින්නේය. ප්‍රීති හේතුකනගෙන මානසික කාය නැත්නම් වේදනා සංඥා සංඛාරවල උපාදානය සංසිඳේ. සංසුන් කය ඇත්තේ සුව ලබන්නේය. සුව ඇති එහුගේ සිත සමාහිත වෙයි. මහණෙනි යම් විමුක්තායතනයක්හි අප්‍රමත්තව කෙලස්තාවන වීරයකෙන් යුක්තව වෙසෙන භික්ෂුවට අවිමුක්ත වූ සිත චිත්තේ මිදේ නම් නොසංසිඳුණු කෙලෙස් සංසිඳේ නම් ඒ වගේම අනුත්තර වූ යෝගක්ඛේමයට හෙවත් උතුම් නිර්වාණයට පැමිණේ නම් මේ තෙවෙනි විමුක්තායතනයයි කියලා මේ සූත්‍රයේ සිංහල පාඨයේ සඳහන් වෙලා තිබෙනවා. දැන් අපි ඒක අද හොයන්න ඕන. කුමක්ද මේ විශේෂයෙන් තහනම් කරලා තිබෙන්නේ? ධර්මය දේශනා කරලා දේශකින් වහන්සේගෙන් අහලා තේරුම් ගන්නවත් නෙමෙයි. දේශනා කරන්න ගිහින් කරුණු හොයලා තේරුම් ගන්නවත් නෙවෙයි. ඊට එහා තවත් ක්‍රමයක්. ඇසූදී අර්ථ හොයමින් පරීක්ෂා කරමින් සත්‍යයනා කරන්න විස්තර හොයන්න වෙනවා. මම හිතනවා එදා පටන් අද දක්වා සසුනේ පවතිනා වූ චාරිත්‍රයක් තමයි මේක. සසුන්ගත වුණ සබ්‍රහ්මචාරීන් වහන්සේලා වන්දනාමාන කිරීමෙන් පසු නැත්තම් ආහාර ගැනීමේදී ආදී කාරණාවලදී මේ ප්‍රත්‍යවේක්ෂා කරනවා නැත්තම් පිරිත් අධ්‍යයනා කරනවා කියන වචනෙන් කරෙන්න ඕන නම් ඒකයි. නමුත් වර්තමානයේ අර්ථ පරීක්ෂා කිරීම වෙනුවට ගුරුවරු නියම කරන නිසා සමහර විට බේරෙන්න බැරිකමට නිදිමතේ කීකියා ඉඳලා නැගිටලා යනවාද කියලත් ඕනෙවට එපාවට කරන තැනටපත් උනාට මේක වෙන්නේ නැහැ. වර්තමානයේ තත්ත්වය ඒක තමයි. නමුත් මේ සජ්ජායනා කියන එකේ තේරුම වර්තමානයේ සඳහන් පරිදි 3:35ක් හෝ එහෙම නැත්නම් 7 දවසක් හෝ රැලි වෙනකන් හෝ කියවීම නෙවෙයි. වර්තමානයේ අපි පිරිත් වශයෙන් කරන එකේ සජ්ජායනාව ඒක පාලිය කියාගෙන යන්නේ කරුණාම පාලිය දන්න අයට කියනකොට තේරෙවි අර්ථය ටිකක් හරි අනිත් අයට තේරෙනවා හොඳටම අඩුයි. නමුත් Taman මේ සජ්ජායනාවට ආයුත්තේ අර්ථ පරීක්ෂා කරමින් ධර්ම පරීක්ෂා කරමින් විස්තර වශයෙන් හොයන්න ඕනේ කියන කාරණාව. අන මේකත් මේ සත්‍ය සොයන ගමනේදී කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් ක්‍රමෝපායක් වශයෙන් විමුක්තායතන සූත්‍රයේ 3 වෙනි අංගයේ වශයෙන් පැහැදිලි කරලා තිබෙනවා. ඉතින් මේක ක්‍රමෝපායන් 10ක් 20ක් 30ක් ඔස්සේ කතා කරන්නට තරම් අපට කාලයක් ඉතිරි වන්නේ නැහැ. පසුගිය මුල් දේශනාව ධර්මයේ දේශනා කරනවායි කියන අර්ථය චතුස්සත්‍ය දේශනා කරයි කියලා තියෙන නිසාම අපි චතුස්සත්‍ය ඔස්සේ පිළිබඳව පැහැදිලි කළා. ඒ වගේම දෙවෙනි දේශනාව හොයාගෙන ආපු ගමනක් ඔස්සේ පාසල් අධ්‍යාපනයෙන් පාඩම්ගත කරගත්ත ත්‍රිලක්ෂණයේ ඉඳලා ධර්මයේ දකීද බුදුන් දකී කියන දක්වා දැන තිබෙනා වූ ත්‍රිලක්ෂණය දක්වා එන්න ඕන ආකාරය පැහැදිලි කළා. ඔබට එය අහන්න ලැබෙන්නේ නැති. දැන් එහෙමනම් අපි තවත් ඒ බඳු පෙළක් ඔස්සේ මේ අත්පටි සංවේදී ධම්මපටි සංවේදී වෙන්න ඕන ආකාරය පිළිබඳව හොයලා බලමු. ඒක තමයි අපට මේ මා පැහැදිලි කරන ක්‍රමයෙන් යන්න අවශ්‍ය නැහැ. ඒ බඳු ක්‍රමයක් ඔස්සේ ඔබට මේ තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ ධම පිළිබඳව එයින් පෙන්වන සැනසීම පිළිබඳව අචල විශ්වාසයක් භක්තියක් තිබෙනවා නම්
බුදුරු නිවීමට සැනසුනට පත් වුණේ ජීවිත අවසානයේ නෙමෙයි ජීවිතයේ තොලේ කියලා වැටහෙනවා නම් ඒ වගේම ඒකට අදාළ සාක්ෂියක් වශයෙන් බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති වලට අමතරව පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියන පදේ අර්ථ ගැලපෙන බව තේරෙනවා නම් ඒ කියන්නේ නිවුණා වූ සැනසුණා වූ බුදුන් වහන්සේ නිවෙන සැනසෙන මග තමා ධර්ම දේශනාවක් වශයෙන් කළේ කියන එක තේරෙනවා නම් ඒ වගේම උන්වහන්සේලාගේ ශාරීරික ඉවත්වීමෙන් පසුවත් මේ සසුන තුළ වසර දහස් ගණනක් මේ ශ්‍රීනාස්ත්‍රීන් වහන්සේලා නිවුණානම් සැනසුණානම් ඒ බුදුන් කියලා පුද්ගලයෙක් දැකලා නෙවෙයි ධර්මයේ දැකලා බව පිළිගන්නවා නම් තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ සදහම් තෙරපරපුරෙන් කටපාඩමෙන් රැගෙනවිත් ග්‍රන්ථාරූඪ කරලා යම් දුර්වලතා තිබුණත් පරිවර්තනවල එහි සත්‍ය හොයාගන්න බැරිකමක් නැති බව පිළිගන්නවා නම් ඒ වගේම මේ කියන ආකාරයට කාලය වළංගු නැත්නම් ඒ බුද්ධ කාලය විතරක් නෙවෙයි මේ පෙන්වන්නේ මේ සජ්ජායනා කරන්න පුළුවන් නම් අරුත් පිරික්සමින් එනම් ඒක තුලත් ඔබට මේ මගට යන්න පුළුවන් කියන එක තිබෙනවා. නමුත් මේකේ තුන්වෙනි කාරණේටත් මම මතක් කරන්න කැමතියි නිකන් බෑ අත්පටිසංවේදී පටිසංවේදී කියන තැනට එන්න වෙනවා කොහෙන් ආවත්. අන්න එකයි තේරුම් ගන්න. අර්ථය ධර්මයේ කියන කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙන්න වෙනවා. හොඳයි ඉතින් අපි මේ කරුණ තේරුම් ගනිමු. තේරුම් අරගෙන වර්තමානයේ මේ සජ්ජායනාව කියන එක වචනින් කියන එකට සීමා කරන්නේ නැතුව එහෙම නැත්නම් සිංහල නොදැන පාලියෙන් විතරක් කියන කියමනකට සීමා කරන්නේ නැතුව ඇසු දහම් කොටසක්. දැන් සාමාන්‍යයෙන් ඔය අර්ථපටිසංවේදී කියන කාරණාව ගත්තාම සමහර විට මට මගේ ළමා කාලේ ඇසුන සමහර සිංහල දේවල් තේරුණේ පසු කාලීනව සිංහල ගැඹුරට තේරෙනකොට. එතකොට ඒ ගැන විමසිලිමත් කරන නිසා උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම්. මම හිතන්නේ 7 හෝ 8 පන්තියේ ඉන්න කාලේ තමයි මට ඔය දන්නව බුදුන්ගේ ගීතය ලියා ගන්න ලැබෙන සහ පාඩම් වුණේ. නමුත් මට ගුරුතුමාගෙන් අහන්න ශක්තියක් තිබුණෙත් නැහැ තේරුණෙත් නැහැ මේ බූලෝ මතේ මේ දෙව්ලෝක වාසය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේක මම මේ බූලෝ කියන්නේ මොකක්ද කියලා කල්පනා කර ඉන්නවා. නමුත් මේ භූගෝලය ඉගෙන ගන්නකොට භූ විෂමතා කියන වචනේ තේරුම් ගන්නකොට එහෙමත් නැත්නම් 1977 80 කාලේ රටේ තුළ සංවර්ධනය වෙනකොට ඒ සංවර්ධන ස්වභාවය ලෝකෙට පෙන්වන්නට මේ දැන්වීමක් දාලා තිබුණා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය විසින් පුවත්පතේ. ඒකේ ඇඳලා තිබුණ රූපෙ දිහා බලපුවම මොකද්ද මේ පෙන්වන්නේ? භූලෝම භූමි ලෝකතලයේ මත දෙව්ලොව ගෙනත් පෑවාසේ. එතකොට අදටත් ඔය බූලෝ මතය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ඇති ඉන්න පුළුවන් දරුවෝ එහෙම. නමුත් මහ පොළොව මතට දෙව්ලෝකයේ ගෙනත් පෑවාසේ කියන අර්ථය තමයි අර බූලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ. බලන්න කොච්චර කල් ගියාද කියලා ඒකේ අර්ථය හොයාගන්න මට. අදටත් එහෙම නොතේරෙන දේවල් තියෙන්න පුළුවන්. නමුත් අතාරින්නේ නැහැ තේරුම හම්බ වෙනකල්. ඉතින් මෙන්න මේ වගේ මේ උදාහරණයක් මම පෙන්නුවේ කුඩා දරුවන් කියන වචනය සමහර විට මේ වචනෙන් විතරයි යෝන් කියන්නේ. නමුත් කසු කාලීනව සිංහල තේරෙනකොට ව්‍යක්ත සිංහල තේරෙනකොට ඒකේ ගැඹුර හොඳටම හොයාගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේ මේ සදහම් සම්බන්ධයෙන් ගත් කල ඔබට මේ හොඳ ක්‍රමයක් මේ පෙන්වන්නේ. ඔබ යම් දහම් න්‍යායක් ඔස්සේ සජ්ජායනා කරමින් එහි අරුත පාලි සිංහලට පෙරලන අරුත නෙවෙයි. ඒක ඉතින් පාලි ඉගෙන ගත්තාම ඕන කෙනෙකුට පුළුවන්නේ. මේ තථාගතයන් වහන්සේ තමන් තුළින් දකින අරුත ස්කන්ධ පංචකය තුළින් දකින අරුත පැහැදිලි කරලා තියෙන්නේ කොහොමද කියලා අප තුළින් දැනගන්න සඳහා අවශ්‍ය මාර්ගය ගන්න. එතකොට ඔබට මේ තුන්වෙනි ක්‍රමයක් උදව් වේවි උපකාර වේවි කියලා මම කල්පනා කරනවා. මේ සඳහා මට මතක් වෙනවා මෙන්න මෙහෙම දෙයක්. මේ බලන්න මේ ධම්මපදයේ තුල තියෙනවා මෙහෙම ගාතාවක්. අප්පමාදෝ රතෝ බික්ඛු පමාදෝ බය දස්සිවා අබබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සංතන්තිකේ. සිංහලට තේරුම් ගත්තාම සිංහල අර්ථය අප්‍රමාදයට ප්‍රිය කරන්නා වූ කෙනා. ස්ත්‍රී හෝ පිරිස ගිහි හෝ පැවිදි ප්‍රශ්නයක් නෑ. බික්ඛු කියන්නේ සිවුර පොරවගත්ත හින්දාම නෙවෙයි අප්‍රමාදයේ පිළිකිරීමටයි. ඒ වගේම ප්‍රමාදයේහි බය දකිනවා නම් එයා සුදුසු නෑ පිරිහෙන්නට.
අබබ්බෝ කියන්නේ නුසුදුසුයි කියන එක. පරිහානියට සුදුසු නෑ එයා. එයා නිවන සමීපේ ඉන්නේ. දැන් මේ ගාථාව අරගෙන අපි අර ළමා කාලේ ඉගෙනගත්ත තැන ඉඳලා එන්න හොයාගෙන. එහෙමයි මේ අර්ථ හොයනවා කියන එකේ තේරුම. දැන් මට මතකයි අපිට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි උගන්වනකොට හරි එහෙම නැත්නම් ක්‍රීඩා කරනකොට හරි ක්වික් කියන වචනේ ඉක්මන් කරන්න කියන එක හරියක් කියන වචනේ මම තේරුම් ගත්තාම කඩිසර වෙන්න ඉක්මන් කරන්න කියලා තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් සමාජයේ භාවිතා කරනු ලබනවා යම්කිසි වැඩ කටයුත්තක් කරන්න ගියාම වෙලාව ඉක්මවා ගියොත් පහු වෙලා આવොත් එහෙම ප්‍රමාද වුණයි කියලා කියන්නේ. නියමිත වෙලාවට හොයිට පෙර පැමුණුනොත් අප්‍රමාද වුණයි කියලා කියන්න පුරුදු වෙලා තිබෙනවා. ඒ විදිහට අපි මේ සමාජයේ සිංහලෙන් ඉගෙන ගන්නා වූ නියමිත පරිදි වැඩ නොකර කල් පසුකොට වැඩ කිරීම ප්‍රමාදය වශයෙන්ොත් නියමිත වෙලාවට හොයිට පෙර වැඩ කිරීම අප්‍රමාදය වශයෙන් සිංහල අරුතක් අරගෙන හිටියම ඔතන නතර වෙනවා අපි. නතර වෙලා හරියන්නේ නැහැ. මොකද දැන් මේක ගලපන්න බෑ පාලියේ අපමාදව අමත පදං පමාදව මච්චර පදං වලට. අන්දයත් ඒක පෙන්වන්නේ සිහියෙන් කටයුතු කිරීමයි කියලාද අප්‍රමාදය නිවනට මග ප්‍රමාදය මරණයට මගේ. එතකොට එහෙමනම් ඒකෙන් තේරුම් ගන්න ඕන ප්‍රමාද වූ මැලවුන් වෙන්න කියලා තියෙනවානේ. එතකොට එතනක් තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ අප්‍රමාද ප්‍රමාදයේ ගැඹුරු අර්ථයක්. එතකොට ඒකේ තිබෙන තවත් දෙයක් හොයාගන්න පුළුවන්. මට නම් මරණයට පත්වන්නේ කවුද? ඒ හැමෝම ප්‍රමාද වූෝය. එතකොට මිනිසුන් මැරෙනවා. අපාගත සත්වයෝ එතන ඉඳලා චුත වෙනවා. දෙවියෝ එතන ඉඳලා චුත වෙනවා. බ්‍රහ්මයෝ එතන ඉඳලා චුත වෙනවා. ඒ චුත වීමට මරණය කියලා කියනවා නම් මේ සේරුම මරණයටපත් වෙන අය. තථාගතයන් වහන්සේ විශේෂ වචනයක් පාවිච්චි කරනු ලබනවා වයදම්මා සංඛාර අපමාදේන සම්පාදේත කියලා. මේ සංඛාර කියන දේවල් වැය වෙන දේවල්ය. ඒවා මත මාලිගා හදන්න ස්ථාවර ගොඩනැගිලි හදන්න නැත්නම් ස්ථාවර වෙන්න උත්සාහ කරන්න එපා. එයින් මෙදෙන්න අප්‍රමාද වෙන්න කියලා. එයින් මෙදෙන්න කියන්නේ සංඛාරංච නිරෝධේන කියලාත් තියෙනවා. ඉතින් එහෙමනම් අපිට අපි ඉගෙන ගත්ත සිංහල අප්‍රමාදයේ වෙනුවට ඊට මෙහා පැත්තට මේක පාලියේ තියෙන අර්ථයක් හොයන්න වෙනවා. අන්න එතකොට ඔය අපමාද වර්ගයේ තව ගාථා ගොඩක් තියෙනවා. ඔය වගේම අපමාදෝ රතෝ බික්ඛු පමෝදෝ දයස් බය දස්සීවා සංයෝජනං අනුතුලන් ඩහං අග්ගීව ගච්ඡති කියලා තියෙනවා. එහෙම නැත්නම් අපමාද විහාරී පමාද විහාරී කියලා වචනයක් තියෙනවා. විහාරී කියන්නේ වාසය කරන්නා වූ. එතකොට දැන් විහාරය කියලා නම හදලා තියෙන්නේ විහරණය කරන වාසය කරන ස්ථානය කියන අර්ථයෙන්. ඒ නිසා විහාරී අප්‍රමාදීව වාසය කරන සහ ප්‍රමාදීව වාසය කරන. දැන් එතකොට අන්න එහෙමනම් අපිට මේ තථාගත ලෝකයේ පවතිනා වූ මේ අප්‍රමාදය සහ ප්‍රමාදය කියන පදය තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ අනුගමනීය ප්‍රතිපදාව දක්වා දියුණු කරගෙන එන්න වෙනවා. ඒකයි ඒක අර ගාථා ඔස්සේ හොයන්න ඕනේ කියන එක පෙන්නන්නේ. එතකොට එහෙමනම් අපිට තිබෙනවා එකේ සිහියෙන් කටයුතු කිරීම කියන වචනයකුත්. දැන් මේ කටයුතු කිරීම කියන කාරණේදී අපිට එන්න වෙනවා අවුරුදු 100ක් කටයුතු කරන කියන එක නෙවෙයි. අපි ලබාගත් ජීවිතය අවුරුදු 100ක් ඉන්නවා එකම 100ම කටයුතු කරනවා. 100ම කටයුතු කරන්නේ අවුරුද්ද 100ම එකවර නෙවෙයි. අවුරුද්දකට වතාවක් නෙවෙයි. දවසකට වතාවකුත් නෙවෙයි. ඒක කටයුතු කරනකොට අපට ලැබෙන්නේ ඔරලෝසුවේ කටුව තත්පරයෙන් තත්පරයට යනකොට තත්පරයේ උඩ තියෙනවා වගේ මොහොතින් මොහොත. ඒ උදාහරණයක් ගැලපෙනවද බලන්න තේරුම් ගන්න. ජීවිතයේ ළමා කාලේ ඉඳන් මහලු කාලය දක්වා එක දවසට ගෙවෙන්නේ නැහැ. හැමදාම ගෙවෙන්නේ අද කියන දවස යටතේදී. අද කියන දවස යටතේදී දැන් කියන මොහොත යටතේදී. මෙන්න මේ විදිහට අපට මේ තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයන්හි පවතිනවා මේ කනේ කනේ ත්වං කියලා වචනයක්. ඒ කනේ කියන එක තේරුම් ගන්න ඕනේ අසුරු ගසන සැනක් කියන අර්ථයෙන්. අසුරු ගසන සැනකට වරක් ඔබ උපදිනවා, දිරනවා, මැරෙනවා. ඒ මව් කුසින් බිහි වුණ ඔබද ඔබේ කයද නැහැ. අන්න එහෙම අපි හොයා ගන්න වෙනවා.
එහෙමනම් ඒක පිළිබඳව කොහොමද තථාගතයන් වහන්සේ වදාරන්නේ? වඳුරෙක් අත්තක් අල්ලගෙන ඉන්නකොට අනික් අතට පනින්න එකක් අතෑරලා අනික අල්ලගන්න වගේ උදාහරණ එහෙමමයි පවතින්නේ. සිත හැම විටම යමක් සමග පවතිනවා. ඒක අතහරිනකොට තවත් එකක් අල්ලගන්නවා. එතකොට ඉස්සරලා හිටපු අත්ත නෙමෙයි දැන් වඳුරා ඉන්නේ තවත් අත්තක. හරි එතන වඳුරෙකුගේ මප් පේනවා ඒක දිහා වඳුර දිහා බැලුවොත් නමුත් ඒක නෙමෙයි තේරුම් ගන්න ඕන. අර අල්ලා ගැනීම අත්ෙන් අත්තට පනිනවා වගේ අපි සිතෙන් සිතට මාරු වෙනවා. මතක තබා ගන්න. අධිවේගයෙන් හොයාගන්න බැරි තරම් වේගයෙන්. ඒ නිසා ඒක අපිට හිතා ගන්න පුළුවන් විදිය තමයි මේ සතුට කනගාටුව දුක බය ශෝකය මේවා එනවා යනවා තියෙන්නේ නැහැ. එතකොට අපි ජීවත් වෙන්නේ මේ එකක් උඩ හැමදාම. වර්තමාන මොහොතේ එන එක උඩ තමයි ජීවත් වෙන්නේ. අද මරණයක් වාර්තා වුණොත් මරණයේ දුක මට. හෙට මංගල උත්සවයක් ගත්තොත් මංගල උත්සවයේ සතුට මත. ඊට පස්සේ තව ටිකක් දවස් දෙක තලු මර වරක් ඉන්නවා. ශෝකයට නම් ශෝකයෙන් තලු මර මරා ඉන්නවා. ජයග්‍රහණයක් නම් ජයග්‍රහණය විඳලා තව ටිකක් දවස් තලු මර මරා ඉන්නවා. පරාජයටපත් වුණා නම් පරාජය කොටගෙන ඒකට දොස් කියා ඉන්නවා. ඒකයි මම තලු මරනවායි කියලා කියන්නේ. ඒ වගේ ටික දවසක් යනතුරු ඒක පවත්වනවා. නමුත් ඒක ස්ථිරව තියෙනවා නෙමෙයි. අඩු වෙනවා වැඩි වෙනවා වෙනස් වෙනවා. මේ කාරණාව ඔස්සේ ගත්තම තේරුම් ගන්න ඕන මොකද්ද? තථාගතයන් වහන්සේ වදාළ සිත මොහොතක් පාසාම වෙනස් වෙන දෙයක් බව. ඒක ඇත්තක් නම් ඔබට වැටහෙන්න ඕන. අනතුරුව තේරුම් ගන්න ඕන සිත උපදින්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ දොරවල් පහේ උදව්වෙන් බව. දොරවල් පහ නෙවෙයි සිත කියන්නේ. දොරවල් පහට නෙවෙයි අරමුණු ගන්නෙ. දොරවල් පහ උදව්වෙන් සිත අරමුණු ගන්න කියන කාරණේ අන්න කල්පනා කරලා තේරුම් ගන්න ඕන. එතකොට එහෙමනම් බුදුසමය විග්‍රහ කරනු ලබනවා ජීවිතය කුඩා කුඩා කොටස් වලට බෙදලා. මම උදාහරණයක් වශයෙන් පෙන්නලා තිබෙනවා මීටර කෝඩුව මීටර 1යි සෙන්ටිමීටර වශයෙන් ගත්තොත් 100යි මිලිමීටර වශයෙන් ගත්තොත් 1000යි. 1000න් එක ඒවා 1000ක් තමයි එක බවට පත් වෙන්නේ. ඒ වගේ ජීවිතේ එකක් වුණාට ඒක අවුරුදු වලින් 60ක් 70ක්. මාස වලින් බලන්න නම් 12න් වැඩි කරන්න ඕන. දවස් වලින් බලන්න නම් 30න් වැඩි කරන්න ඕන. පැය වලින් බලන්න නම් තව 24කින් වැඩි කරන්න ඕන. ඔහොම ගියාපුවාම තත්පරේ ඒකකේ වෙනව නේද? තත්පරෙන් තත්පරේ නේද වරලොස්සුවේ කාලය ගෙවෙන්නේ. ඒ වගේ ජීවිතේ ඒකකේ කුමක්ද? මෙන්න මෙතෙන්ට අපි එන්න වෙනවා. මේ තථාගත බුදු පියාණන් වහන්සේ වදාලා වූ මේ අපි එකට කතා කළේ අත්තපටි සංවේදී ධම්මපටි සංවේදී වෙනවා කියලානේ. එහෙම නැත්නම් පැහැදිලි කරපු ධර්ම කරුණක් සජ්ජායනා කරනවායි කියලානේ. දැන් අපි මේ අප්‍රමාදය කියන එක තියෙන තැන හොයාගන්න යන්නේ. ඒක ත්‍රිපිටකයේ බැලුවොත් බොහෝ තැන්වල පවතිනවා. ඒ වගේම ඔබේ අතරපත් වුණ ධම්මපද නැමැති ග්‍රන්ථය ගත්තොත් ඒකේ වග්ගයක්ම පවතිනවා. එහෙම නෙවෙයි අපි බලන්න ඕන. අපි තුල මේ මොහොතේදී එහෙම නැත්නම් ආ සංසාරයේ ගමන් මගේදී අපි ප්‍රමාද විහාරීද අප්‍රමාද විහාරීද? අන්න එතකොට මට මෙහෙම වචනයක් කියන්න පුළුවන්කමක් තිබෙනවා. මේ සමාජයේ පෘථග්ජන කියලා කතා කරන යම් පුද්ගලයෙක් ඇද්ද? මේ පෘථග්ජන කියන පුද්ගලයාගේ විහරණය තථාගතයන් වහන්සේ නිර්දේශ කරනු ලබන්නේ ප්‍රමාද විහරණයක් විලසින්මයි. කොහොමද ඒක විස්තර කරන්නේ අසුතා පුතුග්ජනෝ? අරියානං අදස්සාවි අරස් ධම්මයාකෝ විදෝ අරියස් ධම්මයාවිනීතෝ. ආර්ය භාවයේ දකින්නේ ආර්ය ධර්මයට දක්ෂ වෙන්නේ ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. ආර්ය ධර්මය කියලා කියන්නේ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර පහ. අන් රූප වේදනා සංඥා සංකාර පහ පාවිච්චි කරන්නේ නැත්නම් කෙනෙක් අම්මා තාත්තා ස්ත්‍රී පුරුෂයා යනවා එනවා කනවා බොනවා වශයෙන් මම මුල් කොටගෙන හිතනවා. අන මම මුල් කොටගෙන හිතන මට තරහ එනවා මට රිදෙනවා මට ලැජ්ජා හිතෙනවා මට බය ඇතෙනවා කියලා එක මමත්වයෙන් මුල්ගෙන පුද්ගලයාට කියන්නේ පමාද විහාරය. මොකක්ද ඒ සිදුවෙන ප්‍රමාදය කියලා අපි හොයාගන්න වෙනවා. අන්න එහෙමයි මේක මේ අත්ත පටිසංවේදී ධම්ම පටිසංවේදී දක්වා යන්නේ. එතකොට මොකද්ද පංචස්කන්ධය තුල සිදුවෙන ප්‍රමාදය?
තථාගතයන් වහන්සේ වදාහරනවා රූපං අත්තනෝ සමනුපස්සති. අත්තනියං වා රූපං. මෙන්න මේ. ඒ වගේ රූප කියන එක සම්බන්ධයෙන් රූපේ මමේ මම රූපේ රූපේ තුල මායත මා තුල රූපේ ඇත. එහෙමයි ඒක සිංහලට අරන් තියෙන්නේ. වේදනාව මමේ මම වේදනාවේ වේදනාව තුල මායත මා තුල වේදනාව ඇත. ඒ විදිහට මේ රූප වේදනා සංඥා සංකාර පහට හතරවරක් පහ 20ක් එකතු කරලා තියෙනවා. ඕක කියා ඉන්න නෙමෙයි තිබෙන්නේ. ඔහොම වෙනවා කියන්නේ මොකද්ද? එතකොට ඒකට කියන නම තමයි පංචස්කන්ධය ආත්ම කොට ගැනීම. ආත්ම කොට ගත්තාම නිකන් ආත්ම වෙන එකක් නෑ. ඒකට නිත්‍ය සුඛ ආත්මත් එකතු වෙයි. මොකද ආත්ම තියෙන්නේ නිත්‍ය සුඛ වලට පස්සේනේ. අන්න පංචස්කන්ධය නිත්‍ය සුඛ ආත්ම කොට ගන්නා පරිහරණය කරනු ලබන්නේ පංච උපාදානස්කන්ධයක් නම් පංච උපාදානස්කන්ධයේ ක්‍රියාවලිය පමාද විහාරී. දැන් මේක පොතේ හොයන්න බෑ. පොතේ දහම් පෙළ පවතිනවා. ඔබ තුල මේ පමාද විහරණය ඔබ තේරුම් ගන්න ඕන. එතකොට මොකද්ද පමාද විහරණය කියලා කියන්නේ? මොකද්ද මේ උපාදාන කියන වචනට අයිති මේ ක්‍රියාකලාපේ පෘථග්ජනයා තුළ සිද්ධ වෙන්නා වූ. ඒක ජීවිතය තුළ එක්වරක් සිදු වෙනවා නෙවෙයි. දවසට එක්වරක් සිදු වෙනවක් නෙවෙයි. ඒක ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, අරමුණ තුළ. සිදු වෙන දෙයක්. ඒක පැහැදිලි කරනවා මෙන්න මෙතනදී. අපමාදෝ රතෝ බික්කු පමාදෝ බය දස්සිවා. අන්න පමාදේ බය දැක්කහම අප්‍රමාදයට ප්‍රී කරන්න ඕනකමක් තියෙන්නේ. මොකද්ද මේ ප්‍රමාදය? පමා වූ මිනිසා කියලා වචනයක් පාවිච්චි කරනවා බොහෝ තැන්වල. එහෙම නැත්නම් මේ මොකද්ද පමාව කියලා කියන්නේ? අපිට තේරුම් ගන්න පුළුවන් මරණයට මඟ කියන එක. ඇයි කෙනෙක් මැරෙන්නේ? හුස්ම යන හින්දාද? ජීවිතය අවසන් වෙන හින්දාද? ඒ ශරීරය අතහැරීමනේ ඔබට පෙනෙන්නේ. නමුත් කයින් මරණයටපත් වෙනකොට ඔබ සිතින් කොහාටද යන්නේ? මනෝද්වාරයට. මනෝද්වාරයේ මොනවද තිබෙන්නේ? එකතු කරගත්ත දේවල්. මොනවද එකතු කරලා තිබෙන්නේ? පව් එකතු කරලා තිබෙනවා. පින් එකතු කරලා තිබෙනවා. තව එහාට ගියොත් ධාන කුසල් එකතු කරලා තිබෙනවා. එතකොට ඔබට මරණයෙන් පස්සේ ගමන ඉවර නැත්තේ ඇයි? කය නම් අතහැරෙනවා. නමුත් මනෝද්වාරික එකතු කරලා තිබෙන්නා වූ කර්මයන්ගේ විපාකයේ නේද අනාගතය කියන්නේ. එතකොට එහෙමනම් මේ කර්ම රැස් වෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා හොයන්න වෙනවා. එහෙම නැත්නම් ඒක ඇහැ තුල, කන තුල, නාසය තුල සිදුවෙන්නා වූ දහම් පෙළ ත්‍රිපිටකකින් හොයා ගන්න වෙනවා. සූත්‍ර දේශනා ගණනාවකින් හොයාගත්තාම මොකද්ද තේරෙන්නේ? මෙන්න මේ ප්‍රමාද විහරණය කියන එක සංසාරේ පුරා වෙලා තිබෙන බව සහ තවමත් වෙමින් තියෙන බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට ඔබට එහෙමනම් ඒකේ බය මොකද්ද කියලා තේරෙන්න වෙනවා. පමාදෝ බය දස්සිදානේ. පමාවේ බය දැක්කොත් තමයි අප්‍රමාද වෙන්න කෙනෙකුට පුළුවන්කමක් තියෙන්නේ. මොකද්ද මේ? මිනිසුන් කවදාවත් සොකී ශරීරයත් අරගෙන පරලෝ යන්නේ නැහැ. එය ලෝකේ පවතින පිළිගත් ආගම් වල නීතීන්ට අනුව ආදාහනේ හෝ වමදානේ හෝ දෙයක් කරන්නේ පරිත්‍යාගය හරි. නමුත් තථාගතයන් වහන්සේ පැහැදිලි කරවා දාලන්නේ කයස්ස බේදෝ පරම්මරණා කියන වචනේ කය විඳී සිදුවෙන මරණයෙන් පසුට පැවැත්මක් සිදු වෙනවායි කියලා. මේ පැවැත්ම සඳහා පාවිච්චි කරලා තියෙන වචන ටික තමයි දුග්ගතින්, සුග්ගතින්, දිවසහව්‍යතං, බ්‍රහ්මසහව්‍යතං. ඒ වචන ඔස්සේ කවුද යන්නේ, මොනවද යන්නේ? කවුරුත් නම් යන්නේ නැහැ. නමුත් මේ ජීවිතය තුළ එකතු කරගත්තා වූ හේතු වල ඵලය නෙවෙයිද මේ අනාගතය කියන්නේ. එහෙනම් දුග්ගතින් කියන එකේ තේරුම ත්‍රිපිටකේ පුරා පවතින්නේ පව් හේතු වල ඵලය. සුගතින් කියන එකේ අර්ථය ත්‍රිපිටකේ පුරා පවතින්නේ පින් හේතු වල ඵලය. බ්‍රහ්මසහව්‍යතං කියන එකේ අර්ථය පැහැදිලි කරලා තිබෙන්නේ අදාළ සූත්‍රවල ධාන කුසල් නැමැති හේතු වල ඵලය. දැන් එතකොට මේ සත්වයේ ගියේ නැති වුණාට, කයක් ගියේ නැති වුණාට මේ හේතු ඉතුරු කිරීමක් සිදු වෙනව නේද? දැන් එහෙනම් අපි මේ හේතු පටිච්ච සම්භූතං නේද? මේ පව තුල, පින තුල, ධානය තුල, සසර ගමන කියලා කියන්නේ හේතු පටිච්ච සම්භූතං. එහෙනම් හේතු පටිච්ච සම්භූතං පමාව නේද? හේතු ප්‍රත්‍ය වීමෙන් තමයි මේ හට ගැනීම සිදු වෙන්නේ.
ඉතින් ඕක ඔය අවමගුල් උත්සවයකදී මිනිස්සෙකු ඉපදීමට නැත්තම් කාරණා කීපයක් අරන් ඵලයක් හටගන්න එකට ගැලපුවට අදාළ ධර්මයට ගැලපුවා වෙන්නේ නැහැ. ඒක සරලාරු වෙන්න පැහැදිලි කරන්න කාරණයක්. නමුත් මේකේ පෙන්වනනේ හේතු බංගා නිරුජ්ජති කියලා. එහෙනම් මා දකින්නවා හේතුපටිච්ච සම්භූතම් ප්‍රමාදයයි හේතු බංගා නිරුජ්ජති අප්‍රමාදයයි. ඒ දෙක තේරුම් අරගෙන ඔබ ඒකටපත් වෙනවා නම් ඔබට ඒ කියන විහරණේ එන්න පුළුවන්කමක් තිබෙනවා. මොකද්ද එහෙනම් මේ හේතුඵල න්‍යායක් පෙතෙන්ට පවතින්නේ? අන්න ඒකයි තේරුම් ගන්න ඕන. එහෙමනම් අපට පැහැදිලි වෙනවා අපි මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් සැප හොයන්ට යන යාමේදී අපි විඳින රසයන්ට කියන්නේ අරමුණු රසයන් කියලා. මේ අරමුණු රසයන් සම්බන්ධයෙන් ගත් කල මිනිසුන් අතර ඇති වෙනවායි කියලා තිබෙනවා පුංචි බන්ධනයක්. ඇලීම මුලාව, ගැටීම මුලාව. නැත්නම් ලෝභ මොහ, දේශ මොහ. අන්න එහෙම මිනිසා අතින් සිදුවෙනවා මේ අරමුණ ස්වභාවයෙන්ම හටගෙන නැතෙනවා වුණාට Taman රුචි අරුචි පරිදි ඒකත් එක්කලා ඇලීමක් ගැටීමක්. අනේ ඇලීම ගැටීම තුලින් ඔබට තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවා ඔබම කරන ක්‍රියාකාරකම් අනුව. ඇලීමක් ඇති වුණොත් අලි විඳින්න ඇත්නම් කියලා හිතෙනවා. තරහක් ඇති වුණොත් එහෙම මට වෙලාවක් ආවොයි කියලා හිතෙනවා. එතකොට ඒකෙන් තියෙනවා නේද අනාගතයට තැබීමක්. පස්සේ ගන්න චිත්තාභ්‍යන්තරයේ සැඟවීමක් තිබෙනවා නේද? මෙන්න මේ පස්සේ ගන්න චිත්තාභ්‍යන්තරයට සැඟවෙනවට කියන නම තමයි උපාදාන වෙනවා කියලා කියන්නේ. පස්සේ ගන්න චිත්තාභ්‍යන්තරයට හේතු තියෙනවට තමයි පමාද විහාරී කියලා කියන්නේ. තේරුම් ගන්න පුළුවන්ද ඔබට? එතකොට සතුන් මරන්නා, හොරකම් කරන්නා පමාද විහාරී, අපි පමාද විහාරී නෑ කියන්න බෑ. පෘථග්ජන පුද්ගලයා පියවර 3ක් යටතේදී පව තුල පමාද විහාරී, පින තුල පමාද විහාරී, ධානය තුල පමාද විහාරී. මතක තියාගන්න පෘථග්ජන පුද්ගලයා. ඒ නිසා අපිට මේ හරි වැරදි පින්පව් හොඳ නරක තියලා බෙදෙන ලෝකයේ තියෙන බෙදීම ආශ්‍රයෙන් බුදු සමය හොයන්න හම්බ වෙන්නේ නැහැ. මේ ඔක්කොම එක පැත්තකට දාලා තව බුදුන් වහන්සේ වදාළ දෙයක් ත්‍රිපිටකය තුල පවතිනවා එළින වූ ඒක තව පැත්තකට දාලා ගන්න ඕන. කොහොමද ඒක ගන්නෙ? යංචකාම සුඛං ලෝකේ යංචි දන් දෙවියන් සුඛං. තණ්හක්කේ සුඛස්සේතේ කලන්නක් ගන්ති සෝලසි. ඔන්න පැති. ඔබ මේ ලෝකේ ජීවත් වෙනකොට දොරවල් පහෙන් කාම සුඛයක් විඳිනවද? ඒ යහපත් දේවල් කරලා ඔබ දෙවියන් බවට පත් වෙලා විඳිනවද සෝයක්? ඒක තමයි එක පැත්තක්. ඒ දෙකම එක පැත්තකට දාමු. මේ ටික එක පැත්තකට දාලා ගත්තාම බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරලා තියෙනවා ඔය තණ්හා සුඛය තණ්හක්කේ සුඛස්සේ. තණ්හාව ශේමින් ලැබෙන සුඛයක් තිබෙනවා. ඒක අනිත් පැත්තේ. එතකොට අනිත් පැත්තට දැම්මොත් මේ දෙකේ තරාදියක් වශයෙන් ගත් කල තණ්හක්කේ සුඛය 16න් 15යි අර සුඛය 16න් 1යි. එහෙමයි පැහැදිලි වෙන්නේ. එහෙනම් අපට මේ තණ්හක්කේ සුඛේ නම් වූ මිනිසා විසින් ස්පර්ශ කළ යුතු, මිනිසා විසින් දැකිය යුතු තවත් උත්තරීතර සැනසීමක් පිළිබඳව ඉංගියක් ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ඒක වචනයක් විතරයි අපට ඒ සඳහා ආසන්න වෙන්න, සමීප වෙන්න, අත්පත් කරගන්න නැත්නම් සාක්ෂාත් කරගන්න අවශ්‍ය පාරක් නැහැ. පුණ්‍ය මාර්ගය තුල අපි සතර ගමනක් යමින් ඉන්නව ඇරුණාම, ප්‍රාර්ථනා කර ඉන්නව ඇරුණාම මේකට අදාළ මාර්ගයක් විවෘත නැහැ. ප්‍රාර්ථනීය සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ උපහාසයකුත් කරනු ලබනවා මේ කිකිලියක් උදව් කරගෙන. මම ඒක අනන්ත වාරයක් පැහැදිලි කරලත් ඇති. එක මුල්ලකට විතර ටිකක් ගොඩ ගහලා අනිත් මුල්ලට වෙලා ඉඳගෙන ප්‍රාර්ථනා කරගෙන ඉන්නවලු. නියමිත කාලය ආපුවාම හොටෙන් හරි කකුල් දෙකෙන් හරි කඩලා මේක ලස්සන පැටව ටිකක් බිහි වේවා කියලා. ඉතින් මේ ප්‍රාර්ථනා කළ පමණින් වෙන්නේ නැත්තේ ඇයි කියලා අහපුවාම පැටව බිහි වෙන්න අවශ්‍ය උණුසුම සැපීම කලේ නෑ කියලා. ඒ වගේ අපි මේක නිවන් සප ලැබේවා කියනකොට සාදු කියන සමාජයක් වසර 15ක් 20කට ඉස්සර තිබුණා ශ්‍රද්ධාවෙන්. නමුත් අද නම් එහෙම කියන්නෙත් නැහැ. ඒකේ වරදකුත් නැහැ. නමුත් ඒක සාදු කියන එකට පැහැදීමක් පවතින්නේ. නමුත් ඒක කොහොමද ලබන්න ඕනේ කියන එක පිළිබඳව. අන්න එතකොට මේ නිවීම සඳහා නිවීමට ලංවීම සඳහා පවතින බාධකයේ ප්‍රමාදයේ බවත්, බාධකයේ මගහැරීම අප්‍රමාදයේ බවත් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. එහෙනම් කවුද ප්‍රමාද වෙන්නේ?
ඕන කෙනෙක් පෘථග්ජන ඕන කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ නැත්නම් අරමුණ තුළ ප්‍රමාදය වෙනවා. එහෙමයි මේ අපි මේ ප්‍රමාද කියන වචනේ මේ හොයාන යන්නේ සජ්ජායනා කර කර. ඒ හොයාන යනවා අපි එතකොට. එතකොට අන්න ඔබට තේරෙන්න ඕන ඔබ මේ පාසල් යන කාලේ ඉගෙන ගත්ත ප්‍රමාදයේ නැමැති වචනේ තියෙන සරල අර්ථය ඉක්මවා යමින් ඔබ ළඟ සසරේ ප්‍රමාදය. හොඳයි පුනර්භවය කියන එක හොඳ එකක් වශයෙන් ඔබ දකින්නවද? එහෙනම් තථාගතයන් වහන්සේ නත්ති දානි පුනබ්බවෝ කියලා වදාළේ ඇයි? දැන් පුනර්භවයක් නැත. බුදු සමයෙන් පැහැදිලි කර වදාරනවා පුනර්භවයට නැති කරන්න ඕනේ කියලා. පුනර්භවය නැති කරන්න නම් මොකද කරන්න ඕන? පුනර්භවයට තියෙන හේතු නැති කරන්න ඕන. මොනවද පුනර්භවයට තියෙන හේතු? අපාගත සත්‍යය මොන හේතුවෙන්ද ගියේ? පව් හේතු වලින්. කාමසුගතිය උපන් සත්‍යය මොන හේතුවෙන්ද ගියේ? පින් හේතුවෙන්. ධාන බවල උපන් සත්‍යය මොන හේතුවෙන්ද ගියේ? ධාන හේතුවෙන්. එතකොට ඒ ඔක්කොම හේතු නේද? අනේ හේතුපාරවල් තුනක් තියෙනවා. හේතුපටිච්ච සම්භූතං ඒ හේතුප්‍රත්‍ය වීමෙන් අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ සම්භූතං වෙයි. හට ගැනීම. දැන් එහෙමනම් තථාගතයන් වහන්සේ පහළ නොවූ සමාජයේ මිනිසා Tamanගේ සිතින් හරි වැරදි හොඳ නරක හොයමින් දියුණුවක් වුණා. දියුණුවක් කරගත්තා. ඒ දියුණුව තුරවට යම් යම් සුඛ විහරණයන් හිමි වුණා. ගමන යහපත් පැත්තට හැරුණා. නමුත් සම්භූතං ඇරුණාම හට ගැනීම හේතුප්‍රත්‍යයන්ගෙන් හට ගැනීම ඇරුණාම ඊට එහා දෙයකට යන්න බැරි වුණා. ඒ කියන්නේ පමාද විහාරී එකේ හොඳ එකක් හොයනවා ඇරුණාම තථාගතවරු ලෝකෙට පහළ වෙනතුරු අපමාද විහාරී අය කිසිවෙක් හිටියේ නෑ. ඒ නිසා තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේති. තථාගතවරු ලෝකෙට ඇවිදින් නූපන් මග අපාය යන මගද නූපන්, දිව්‍ය ලෝක යන මගද නූපන්, බඹලෝ යන මගද නූපන් නෑ. ඔය ඉපදිච්ච දේවල්. නූපන් මගක් උපදවනු ලබනවා. මේ නූපන් මගට යන්න ඕන තැනට තියෙනවා තව ප්‍රභේදයකුත්. සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු කියලා වචනයක් පාවිච්චි කරනවා. අර අපාගත සත්‍යය, අර කාමසුගතිය ගිය සත්‍යය, අර බඹලෝ ගිය සත්‍යය බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ඔය කියන මාර්ගඵල කියන කාරණේ ගත්තේ නැහැ. ඔවුන් ගත්තේ වෙන මාර්ගයක්. ඒකටත් මම මාර්ගය කියලා යොදනවා. ඒක කර්ම මාර්ගයේ විපාකේ නැමැති ඵලය. එහෙනම් කර්ම මාර්ගයේ විපාකේ නැමැති ඵලය තිබෙන්නේ ප්‍රමාද විහරණය තුල බව තේරුම් ගන්න තරම් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඔබ ඥානවන්ත වෙන්න වෙනවා. මේ තමයි අපි මේ වචනයක් ඔස්සේ මේ විමුක්තායතනයට යන පාර. දැන් එහෙමනම් කර්ම මාර්ගයේ වෙදුවට එතෙන්ට යොදා ගන්න ඕන මාර්ගය තථාගතයන් වහන්සේ ධර්ම මාර්ගය කියලා පෙන්වලා තිබෙනවා. ඒක මේ අපි ගන්න පදේ පෙන්නනවා අරක පමාද විහාරී මේක අපමාද විහාරී. අන්න දැන් ගැලපෙනවා අපමාදව අමත පදං. අමත පදං යන්න ඕන නම් අපමාද වෙන්න ඕන. පමාදව නම් මච්චුනෝ පදං. ඉතින් හරිනේ. මිනිස්සුયો මැරෙනවා, දෙවියෝ මැරෙනවා, බ්‍රහ්මයෝ මැරෙනවා කියන්නේ අචුත්ත වෙනවා. සසර ඇවිදිනවා. සසර ඇවිදින්නේ එහෙනම් ප්‍රමාද විහාරයෙන්. එහෙමයි අපි තේරුම් ගන්න ඕන. ඔවුන්ට ඒ සඳහා මිදෙන්න කියලා දෙන කෙනෙක් ඔවුන්ගේ නායකින් තුල නැහැ කියලා මම විශ්වාස කරන්නේ. යම් තත්ත්වයක් දිනු කරන් ගියොත් එතෙන්ටලා ඉන්න සිදු වෙනවා වරුණාම. නමුත් ඒ අතින් ගත් කල මේ දේවල් තේරුම් ගන්න වචන භාවිතා කරන්න පුළුවන්, ඔවුනොන් මුණ ගැහෙන්න පුළුවන්, ඒ වගේම ඝන ශරීරයකින් ඔවුනොන් වෙන් කරන්න පුළුවන්, ඒ වගේම විශාල උපමා රාක්ෂියක් හොයාගන්න පුළුවන් ලෝකයක් තමයි මනුස්ස ලෝකය කියලා කියන්නේ. මේ මනුස්ස ලෝකය සාමාන්‍ය ලෝකයා හිතන හැටියට ඔලෝ යටින් අපාය අහතට උඩින් දිව්‍ය ලෝකය කියලා මැද තියෙන එකක් විදිහට තමයි හිතන්නේ. මම හිතන්නේ එහෙම නෙමෙයි ඒක. අපාගත බව දුක් සාගතයි. ඒක නිසා පහළයි. කාමසුගතිය හෝ දෙවියන් අතර උපත ඉහළයි. සැපයෙන් සැපතින්. අරක දුකෙන් පහළයි. මේ දෙක අතර තමයි අපි ඉන්නේ. අර මේ දුකටපත් වුණු පුද්ගලයාට මානසික දුක පමණයි. දෙවියන්ට හෝ බ්‍රහ්මයින්ට, දෙවියන්ට කාම සුඛය තියෙනවා, බ්‍රහ්මයින්ට ධාන සුඛය තියෙනවා. අපට සැප දුක දෙකම තියෙනවා. එහෙනම් මේ සැප දුක දෙක නිති පෙරරේ කියන කාරණාව ඔස්සේ තමයි මේ දුක හැදෙන්නේ කොහොමද කියලා තේරුම් ගත්තාම මොකද සැප තියෙන පුද්ගලයාට දුක තේරෙන්නේ නැහැ.
එනිසා දෙවියන් ඒක නිවන කියලා හිතන් ඉන්නවා, බ්‍රහ්මයින් ඒක නිවන කියලා හිතන් ඉන්නවා. අර දුකටපත් වෙච්ච පුද්ගලයින්ට ඒක තේරුම් ගන්න නුවණක් නැහැ. එනිසා ඒ පැත්තෙන් ගත්තාමත් මැදුම් පිළිවෙතක් තියෙන, මැදුම් ස්වභාවයක් තියෙන්න වෙනවා. දැන් ඔබේ ජීවිතය තුළ ඇස තුළ, කන තුළ, නාසය තුළ, අරමුණ තුළ දැන් තේරුම් ගන්න මොකද්ද? පමාදෝ බය දස්සීවා. ප්‍රමාදයේ සිදුවෙන ආකාරය. මේක තථාගත බුදු පියාණන් වහන්සේ පෙළ ගෙනවිත් සියුම් කරලා අරමුණක් තුළ, ඇස තුළ අරමුණක් තුළ, කන තුළ අරමුණක් තුළ සිදුවෙන ආකාරය පැහැදිලි කරලා තිබෙනවා. ඒක ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඔබ ළඟ සිදුවෙමින් පවතින එක තමයි. මෙන්න මෙතන තියෙනවා අර කියන උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ, ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානය බියක් වශයෙන් සලකන්න උපාදානයේ වීමම ප්‍රමාදයයි. එහෙනම් උපාදානයෙන් මිදීම අප්‍රමාදයයි වෙන්න ඕනනේ. දැන් හරිනේ. පමාදෝ බය දස්සීවා. මොකද්ද වෙන්නේ පමාද වුණාම? බලමු අපි. මේක අනන්ත වාරයක් අපි පැහැදිලි කරලා තිබෙනවා. තේරුම් ගන්න පුළුවන් නම් ඔබට ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ මේ අරමුණක් තුළ මේක තේරුම් ගන්න තරම් ඔබේ දැක්ම සියුම් වෙන්න ඕන. ජීවිතය තුළ තේරුම් ගන්න යන්න එපා. පොත තුළ හොයන්න යන්නත් එපා. ඇස තුළ, කන තුළ, නාසය තුළ, පව තුළ, පින තුළ මේ සිද්ධිය තේරුම් ගන්න උත්සාහ කරන්න. අන්න එකයි ඒක ගැඹුරට යනවා කියලා කියන්නේ. අපි සජ්ජායනා කරමින් යනවා කියලා කියන්නේ. අර්ථ හොයනවා කියලා කියන්නේ. එතකොට සිදු වෙනවා පස්සපච්චා වේදනා කියලා සිද්ධියක් ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ සහ සිතේ තුනේම. ඊට පස්සේ සිද්ධ වෙනවා සිද්ධියක් ඒ වේදනාවට ඇලෙන ගැටණයකට තණ්හා කියලා සිද්ධියක් සිද්ධ වෙනවා. තණ්හා වුණොත් ඒ සමග උපාදාන කියලා සිද්ධියක් සිද්ධ වෙනවා. උපාදාන වුණොත් ඒ සමග භව කියලා සිද්ධියක් සිදු වෙනවා. එහෙම වුණොත් ඒකට අවිද්‍යා සංකාර කියලා කියනවා. මෙන්න මේ විදිහට අරමුණ හටගෙන නැසෙන කාලය තුල නැසෙන්ට දෙන්නේ නැතුව අනාගත ඵලයක් උපදින්න හේතුවක් නිදිගත තැනට පත් කරන චිත්තාභ්‍යන්තරයේ නිදිගත කිරීම පමාද විහාරී. දැන් කොහෙද යන්න වෙන්නේ පමා වුණොත්? මේන් චුතව අසුර ප්‍රේත නිරිතිරිසන් නැත්තම් අතරාපාය පැත්තට, මේන් පුතව අබුද්ධෝත්පාදයක මිනිසුන් අතරට, මේන් පුතව දෙවියන් අතරට, මේන් චුතව බ්‍රහ්මයින් අතරට. සෝකායස්ස බේදෝ පරම්මරණ. දැන් මොකද්ද නැති උනේ? මිනිසෙක් වශයෙන් අප්‍රමාද විහාරී වෙන්න ඉඩ කර නැතුව ගමනටපත් වුණා. දැන් මේ භව ගමනට යෙදෙන අයට කියනවානේ භවගාමී කියලා. භවගාමී වීම ප්‍රමාද විහාරණයේ වශයෙන් ඔබට දැන් තේරුම් ගන්න පුළුවනින්ද? භවගාමී වීම එකට වඩා එකක් හොඳ වුණාට ප්‍රමාද විහාරී. දැන් එහෙනම් ප්‍රමාද වෙන මොහොතම අප්‍රමාද වෙන්න ඉගෙන ගන්න වෙනවා. අන්න එතකොට තමයි අර්ථ පටිසංවේදී වෙනවා කියලා කියන්නේ. දැන් අතන අපි ගනිමුකෝ අරමුණ තුළ ස්පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන කියලා. දැන් ඊට පස්සේ භව නම් ඊට පස්සේ ඉහාත්ම වශයෙන්ුත් නැවත හට ගන්නවා ජාති, පාරලෞකික වශයෙන්ුත් නැවත හට ගන්නවා ජාති, ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව නැවත හට ගත්තොත් තමයි මේක මෙහෙම වෙන්නේ. නැවත හට ගැනීම ජීවිතය තුළත් අරමුණු වශයෙන් සිදු වෙනවා, ජීවිතෙන් එහා පැත්තටත් හට ගැනීම සිදු වෙනවා. මෙන්න මේ නැවත හට ගන්නට හේතු තැබීම පව තුල කළත් තණ්හා උපාදාන බව, පින තුල කළත් තණ්හා උපාදාන බව, ධානය තුල කළත් තණ්හා උපාදාන බව, තණ්හා උපාදාන බව නම් ඒකට කියනවා අවිද්‍යා සංකාර. දැන් දැක්කද ප්‍රමාදේ? දැන් ඉතින් සසරේ ගැලවෙන්න පුළුවන් ද මොනවා හරි කරලා කොතනකට හරි ගිහින් ඒ විපාකයේ විඳලා එතනින් චුත වෙන්න ඇරුණාම, ඒ නිසා සසර හදන්න තමයි පුතග්ජනයා දන්නේ. දැන් සසර හදන තැන සසර නිව කරන තැන බවට නැත්තම් මේ පමාද විහරණය තථාගතයන් වහන්සේ විග්‍රහ කරනු ලබන්නේ තවත් විවිධ වචන ඔස්සේ. මේකට කියනවා මෙහෙම සිද්ධ වෙනවට මාර බන්ධනය කියලා. එහෙම නැත්නම් මේකට කියනවා මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. මේ ක්‍රියාවලිය තමයි මේ මාරයට බැඳෙනවයි කියලා පැහැදිලි කරන්නේ. දැන් එහෙමනම් ඔන්න අපි ආවා අපි තුල පමාද විහරණයට. දැන් පෘථග්ජන පුද්ගලයා මෙතන තමයි ඉන්නේ. උගතෙක් වුණාට, බුද්ධිමත්ෙක් වුණාට, ධනවතෙක් වුණාට, ගිහියෙක් වුණාට, පැවිද්දෙක් වුණාට ඔහුට ස්කන්ධ පංචකය තේරෙන්නේ නැත්නම් ඔහු මේ අරමුණේ
මගේ මම මගේ ආත්මකට ගනිමින් ඇලෙමින් සසර හදමින් ඉන්නවා තුන් පැත්තෙන් එක පැත්තකට. ඉතින් සසරට ඇලෙන්න ඇරුණාම ගැලවෙන්න පාරක් නෑ නේද? දැන් තේරුණාද පමාද විහාරී කවුද කියලා? මෙන්න මේ තණ්හා උපාදානව අවිද්‍යා සංඛාරා වෙන්නට කියන ඒකට තමයි පමාදෝ බය දස්සිවා. මේකට තමයි බය දකින්න කියන්නේ. එහෙනම් අපමාදෝ රතෝ බික්කු. එහෙනම් ඒ අන්න අප්‍රමාදයට ප්‍රිය කරන්න වෙනවා. දැන් එතකොට කීවරක් කරන්න වෙයිද? එක වතාවද? නැහැ. ඔබට ඔබ පාලනය කරගත හැකි නින්ද හැරුණ විට අනිකුත් සෑම අවස්ථාවලදීම ඉර ලැබෙන හැම මොහොතක්ම පාසා එකෙන් පටන් අරන් 100% දක්වා 101න් පටන් ගන්න වෙන්නේ. මොකද 100%ම එකපාර දකින්න බෑ. අම් 100% දක්වාම ඔබ යන්න වෙනවා. මේ 101න් පටන් අරන් 100% දක්වා යන පාරට තථාගතයන් වහන්සේ නමක් තියලා තියෙනවා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියලා. අන්න එහෙමනම් මා දකිනවා බුදු සමයේ අප්‍රමාද විහරණය ආරම්භ වෙන්නේ සෝවාන් පුද්ගලයන්ගෙන් එහාට. අනිත් ඔක්කොම සසරේ ප්‍රමාද වූවෝ නෙවෙයිද? බලන්න අපි කොතරම් එනවද කියලා මේක තේරුම් අරගෙන. දැන් මේක මෙහෙම තේරුම් ගත්තාම ඊට පස්සේ මේක වෙන හැටි තේරෙනකොට අන්න අත්පටිසංවේදී සහ ධම්මපටිසංවේදී ඇති වෙනවා. තේරුම් ගන්න ඕනේ. අර්ථය විශේෂයෙන් දැන ගැනීම සහ ධර්මයේ විශේෂයෙන් දැන ගැනීම කියන කාරණාව ඇති කරගන්න පුළුවන් වෙනවා මේ තේරෙනකොට. එහෙනම් අපි ඒක සම්බන්ධයෙන් හොයාගන්න ඕන. එක පෙළකින් කිව්වහම ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, පව තුල, පින තුල, ධානය තුලට ගලප ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒකමයි සිද්ධ වෙන්නේ. මොකද ඔය ස්කන්ධ පංචක හුඟක් නෑනේ. එකයි තියෙන්නේ. වර්තමාන මොහොතේ පහළ වෙන්නේ එකයි. ඒක පස් දොරින් පහළ වෙන්න පුළුවන්. නැත්නම් ඒ පුද්ගලයා ගන්න පව්පින් ධාන හේතු තුල පහළ වෙන්න පුළුවන්. කෝකේ වුණත් සිදු වෙන්නේ මෙන්න මේ සසර හදන පමාද විහරණයේ බව පෘථග්ජනයා තුලින් තේරුම් ගන්න පුළුවනි නම් එතකොට යන්නේ බුදුන් වෙත නෙමෙයි මායя වෙත. නිවන් වෙත නෙමෙයි මරණය වෙත. එතකොට හරිනේ. පමාදෝ මච්චුනෝ පදං. එහෙනම් අමුතුවෙන් හිතන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔය පව්පින් දෙක පරම සත්‍ය වශයෙන් අරගෙන පව් නරකයි පින් හොඳයි එහා දෙයක් නැහැ කියලා යමෙක් හිතනවා නම් හරි පුණ්‍ය මාර්ගයේ භව නිරෝධගාමී ප්‍රතිපදාව කියලා හිතන් ඉන්නවා නම් හරි තව ටිකක් එහාට දියුණුවක් ඇති කරගන්න පාප මාර්ගෙත් උපාදානයේ තියෙනවා නම් භවගාමී, පුණ්‍ය මාර්ගෙත් උපාදානයේ තියෙනවා නම් භවගාමී, ධාන මාර්ගෙත් උපාදානයේ තියෙනවා නම් භවගාමී. හැබැයි පෘථග්ජනයින්ට පුණ්‍ය මාර්ගයේ වරදක් නැහැ. ඒක භවගාමී වෙන්නේ පෘථග්ජනයින්ට. අනිත් අයට භව නිරෝධගාමී ප්‍රතිපදාව තුලත් මේක පවතිනවා. නිසා යහපත් ක්‍රියාකාරකම් බුදුන් රහතුන් සරියුත් මහ රහතන් වහන්සේලා කියලා කියන්නේ සතුන් මරමරා හොරකම් කරගෙන හිටපු අය නෑ. ලද හැම අවස්ථාවකදීම ආහාරයෙන් හරි වචනෙන් හරි උදව්පකාර කිරීම හරි අසරණයන්ට පිටව තමන් සතුවත් කම්වලින්. ඒ නිසා යහපත බැහැර කිරීමක් මෙතන නැහැ. ඒ නිසා අපට මෙතන තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න වෙනවා අයහපත උපාදානයයි. යහපත උපාදානින් මිදීමයි. ප්‍රමාදේ උපාදානයයි අප්‍රමාදේ උපාදානෙන් මිදීමයි. දැන් මේක මොහොතක් පාසා ඔබේ සිත තුළ, ඇස තුළ, කන තුළ, නාසය තුළ කරන්න ඕන කාරණයක්. මෙන්න මේ මිදීම සඳහා දරන උත්සාහය, වීරිය. මේ කරුණු පැහැදිලි කිරීමේදී මෙතන සිදුවෙන සිද්ධියේදී ඔන්න ඔය පාමොජ්ජම් ප්‍රමෝදය තේරෙනවා. එහෙම නැත්නම් අර තණ්හා උපාදාන බව මාර්ගය කර්ම මාර්ගයයි, ඵලය විපාකයයි. දැන් මේක අනිත් පැත්තට හරවනකොට ඒක තථාගතයන් වහන්සේ පටිසෝතගාමී ප්‍රතිපදාව වශයෙන් සූත්‍ර දේශනා 100 ගණනක් තුල පැහැදිලි කරනවා. කොතනින් ගත්තත් තින්නම් සංගති පස්සෝ අරගෙන පස්සපච්චා වේදනා කියලා අරමුණ තුල බලන්න පුරුදු වෙන්න. පොතේ නෙමෙයි. වේදනා පච්චා තණ්හා කියලා එතෙන්ට ඇවිදින් හැබැයි නවත්තනවා. ඒ තණ්හාව කියන්නේ එතකොට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා හෝ පාප තණ්හා හෝ පුණ්‍ය තණ්හා හෝ ධාන තණ්හා වන එකක්. ඒවලට එන එක. ඇලුනොත් ගැටුනොත් මගේ ආත්ම කොට ගණගෙන ප්‍රමාද වී අවසන් වේ, සතරට බැඳේ. නමුත් ඔබට එතෙන්ද පවතින ඇල්ම ගැටීම හැවත් නන්දිය
මමත්වෙන් ගැනීම අතහරින්න පුළුවන් නම් අල්ලා නොගැනීම. අන්න එතකොට තස්සා ඒව තණ්හාය ඒ තණ්හාව උපාදාන භව වෙන්න දෙනවට ශේෂ කියනවා වෙන්න දෙන්නේ නැතුවට අශේෂ කියනවා. මමත්වෙන් ගන්නවට රාග කියනවා ගන්න නැතුවට විරෝග කියනවා. හේතු ඉතුරු අවසන් වෙනවට අවශේෂ නිරෝධ කියනවා හේතු ඉතුරු නොවී අවසන් වෙනවට නිරවශේෂ නිරෝධ කියනවා. අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය උපාදාන භව නිරෝධය. දැන් මේ මාර්ගය මේ අප්‍රමාද මාර්ගය. දැන් ඊට පස්සේ අවිද්‍යා සංඛාර කියලා ඵලයක් තියනවාද? භවපච්චා නිජාති භව නිරෝධනං නිබ්බානං. එතකොට භව නිරෝධෝ නිබ්බානං ජීවිත අවසානයේ කියප එකක් නෙමෙයි. අරමුණෙන් අරමුණට භව නිරෝධය නම් එතන හමු වෙන්නේ ඔය කතා කරන පැහැදිලි කළා වූ අත්ථ පටිසංවේදී අර්ථය අප්‍රමාදයේ අර්ථය දකින්නෝ. එතකොට එතන හමු වෙන මේ සංසුන් ස්වභාවයට ධර්මයේ කියලා කියනවා. ධම්මපටි සංවේදී. අපි ධර්මයේ කියලා සූත්‍ර වලට කීවට ගාථා වලට කීවට හොඳ දෙයට කීවට නමුත් මේ තථාගතයන් වහන්සේ ධර්මයේ දකීද බුදුන් දකී කියන පදයෙන් ධර්මයේ කියලා පෙන්වන්නේ ඔය කියන ඵලයට. මාර්ගයේ අවසානයේ හමු වෙන ඵලයට. දැන් එහෙනම් එතකොට මොකද වෙන්නේ? එතකොට ආයෙත් අපි ආවා වෙනවා මේ කරුණක් සම්මර්ෂණය කරලා සජ්ජායනා කිරීම තුළ ගැඹුරින් අර්ථ හොයන හැටි තමයි මම මේ ශබ්ද නගා කියෙව්වේ. අදාළ තැනට එනවා වෙනවා. දැන් මොකද කියලා තියෙන්නේ? මෙහෙම වෙනවා නම් ඒ දහම්මේ අරුත පැහැදිලිව දන්නේ දහම පිළිවෙලින් දහම පිළිපදින්නේ නම් අරුද්දහම් පිළිපදිනා ඔහට ප්‍රමෝදය උපදිති පාමොජ්ජං උත්පද්දති. අන්න ඒ ප්‍රමෝදය කියන්නේ ඔය දුකෙන් මිදෙනකොට ලැබෙන අවේදිත සුඛය. එහෙම නැත්නම් බොජ්ජංගවල පවතින පීති පස්සද්ධි කියන කාරණාව. ප්‍රමුදිතයාට ප්‍රීතිය උපදින්නේ. අන්න ඒ ප්‍රමුතියටපත් පුද්ගලයාට අර බුදුන් වහන්සේ උදන් යනු ආසේ සංසාර ගමනේ මේ උගුල හොයාගන්න බැරුව නේද මෙතෙක් කල් ආවේ. දැන් මේ අපට හමු වෙනවා නේද මේ වරදින තැන. ඒ නිසා අපට නිවැරදි කරගන්න පුළුවනි නේද? ඇති වෙන ප්‍රීතියක් උපදිනවා. ප්‍රීතිමනස්කගේ කය සංසිඳේ. ඔන්න ඔය වචනේ තමයි සිංහලට තව ලේසියෙන් පරිවර්තනය කරගන්න. මේ ප්‍රීතිය උපේක්ෂාවක් මෙතන පවතින්නේ. එතකොට වේදනා සංඥා සංකාර විඥාන උපාදාන කය තමයි සංසිඳෙන්නේ. මොකද මේකේ තවදුරටත් පවත්තන්න කැමති වෙන්නේ නැහැ. මේකේ ඇලීම ගැලීම තුළ තමයි සතර හැදෙන්නේ කියලා තේරෙනවා නම් ඒක අතහරින්න කැමති වෙනවා. ඔන්න අපි බුදු සමයෙන් පෙන්වන අතහරිනවා කියන තැන තියෙන දේ අතහරින දේ. මේක අතහරිනකොට අතහැරෙන්නේ ලෝභය, ද්වේෂය, මෝහය. එතකොට ලෝභය, ද්වේෂය, මෝහය අතහැරනකොට අතහැරෙන්නේ මම. මොකද මම හැදෙන්නේ පඨවි ආපෝ තේජෝ වලින් කෙස්ලොම් නිදත් වලින් නෙමේ ලෝභය දේශේ මොහෙන් හෙවත් අල්ලා ගැනීමෙන්. දැන් එතකොට මොකද වෙනවයි කියලා කියන්නේ? ඔහුට සංසුන් කය ඇතියේ සුව ලබන්නේය. අන්න ඒ සංසුන් කය කියන්නේ එතන ශරීරය නෙමෙයි සංසුන් කාය. මතක තියාගන්න වෙනවා වේදනා සංඥා සංකාර කාය. ඒ වගේ උපාදාන නැතුවම ලෝභ දේශ මොහ නැතුවම ඒ කාය සංසුන් වෙනවා. මතක තියාගන්න. සුව ඇති ඔහුගේ සිත සමාහිත වෙයි. සමාහිත වෙනවා කියන එකේ තේරුම එකඟ වෙනවා. මම සහ තව කෙනෙක් ඉන්නාගේ ද්විත්වයක් නැතුව එකඟ ස්වභාවයටපත් වෙනවා. මහණෙනි යම් විමුක්තායතනයක්හි අප්‍රමත්තව යම් කිසි මේ විමුක්තියට පත්වීම සඳහා ආයතනයක් භාවිතා කරන්නා වූ ක්‍රමෝපායක් කෙරෙහි අප්‍රමාදව කෙලෙස් තවමින් ප්‍රහීනාත්මක වෙසෙන නැත්නම් නැවත නැවතත් එන ක්ලේශයන් ප්‍රහීන කරමින් වසන්න කෙනෙකුට නොමිදුනා වූ සිත අවිමුක්ත සිත විමුක්ත බවට පත් වෙනවා. හරිද? හොයාගන්න බැරි වුණා වූ සැඟවුණා වූ කෙලෙස් ටික පරීක්ෂණයට භාජනය වෙලා නිමාවට පත් වෙනවා. එතකොට එහෙම වුණාම මොකද වෙන්නේ? ඒ පුද්ගලයාට බලාපොරොත්තු ප්‍රාර්ථනා කර හිටියා වූ තමන් කොහේ හරි දෙයක් තියෙනවා කියලා හිතපු තැනක තියෙනවා කියලා හිතපු කොහට හරි යන්න ඕන කියලා හිතපු
ඒ නිකලෙස් මනස එහෙම නැත්නම් කලබල වෙන්නේ නැති මනස හමු වෙනවා. තමන් ළඟ තිබෙන්නා වූ නිවීමක් හමු වෙනවා. එතකොට මෙන්න මේ තමන් ළඟ පවතින නිවීම සැනසීම නීවරණ නම් වූ ධර්මයන්ගෙන් වසාගෙන අර උපස්සියවල නරලය දමාගෙන උපස්සියවල හොයනවා වාගේ කරන වැඩක් තමයි මේ මිනිසුන් කරමින් ඉන්නේ. තමන්ට මේ තමන් ළඟ තියෙන දුර්වලකම් ටික අප්‍රමාද විහරණයෙන් අතහරිනකොට අන්න දැන් අපට අප්‍රමාද විහරණය පාවිච්චි කරන හැටි තේරෙනවා. දැන් ඊට පස්සේ ඔහුට නිින්ද හැරෙන විට න්‍යායන්තයෙන් මොකද කරන්න ඕන? හැකි හැම අවස්ථාවකදීම මේ සසර හදන එක වෙනුවට සසර හදන එක නවත්තන අප්‍රමාද විහරණය ආරම්භ කරන්න වෙනවා. ආරම්භ කරනවා විතරක් නෙමෙයි වොන් ආරබත දැන් හරි දැන් ඊට පස්සේ නික්කමත කාමයන්ගෙන් ඉවත් වීමට නික්කමත කියනවා. නැවත නැවත යෙදෙනවට කියනවා යුඤ්ඤත කියලා. දැන් එතකොට ඔන්න දැන් මොකද වෙන්නේ? එතකොට මේ පුද්ගලයාට දැන් මේ කරුණ තේරුම් ගන්න පුළුවන් වුණාම එහෙනම් එහුට විමුක්තිය සඳහා මේ ධර්ම කරුණක් තේරුම් අරගෙන සජ්ජායනා කරමින් එහි අර්ථ පරීක්ෂා කරමින් ගැඹුරට ගියොත් අපි කතා කළේ අප්‍රමාදයේ විතරක් වෙන්න පුළුවන් ත්‍රිලක්ෂණය තුලින් පටිච්චසම්පාද නිරෝධය තුලින් එහෙම නැත්නම් තව විපල්ලාසය තුලින් එහෙම නැත්නම් ඔය තව පාවිච්චි කරනවා එක එක වචන සමාජයේ පවතිනවා ප්‍රපංච කියලා කතා කරනවා ඔය වචනවල අර්ථ තේරුම් අරගෙන ප්‍රපංචාබි රතා පජා නිප්පංචා තථාගතා ප්‍රජාව ප්‍රපංචෙහි ඇලෙමින් දුක් විඳිනවා තථාගතයන් වහන්සේ ප්‍රපංචයක් නැහැ කියලා තියෙනවා. එහෙනම් අන්න ඒ වචනේ අර්ථය මොකක්ද කියලා හොයාගත්තාම ඒක පාඩම් කරගන්න මේ අපි තෙන්ට යන්නයි ඕන. මෙන්න මේ ආකාරයට මේ අපි පැහැදිලි කළා වූ ආකාරයෙන් කිසියම් වචනයක අරුත ගැඹුරට හොයාම යාම තුළ ඔබට මාර්ගය හමු වෙනවා. එතකොට ඔබ යන්නේ කර්ම මාර්ගයේ වෙන්නේ නැහැ. කර්ම නිරෝධ මාර්ගයේ. එතකොට හමු වෙන ඵලය ප්‍රත්‍යක්ෂ වෙනවා. සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවීම හමු වෙන කෙනෙක් සහ ඊට පස්සේ සාක්ෂාත් කරගෙන සම්පූර්ණ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මෙහිසේ විමුක්තායතනවල තුන්වෙනි අංකයේ ඔස්සේ අපි පැහැදිලි කරනු ලැබුවා තවත් ක්‍රමයක්. එනිසා ඒ බඳු ක්‍රමයක් භාවිතා කරමින් හෝ ඔබට මේ සම්බුදු සසුන තුළ මේ පරමාර්ථ තත්වයන් සාක්ෂාත් කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍ර වේවා කියන ප්‍රාර්ථනාව කරමින් අපි අදත් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය දරනු ලබන්නේ බාඳුරාගොඩ පදිංචි අශෝක මුදන්නායක මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසිනි. මීට වසර 24කට පෙර පරලෝසපත් විශ්‍රාමලත් විදුහල්පති ඩී.ඒ. ඉලංගකෝන් ආදරණීය මෑණියන්ටත් විදුහල්පතිනි විශ්‍රාමලත් විදුහල්පතිනි ඩී.ඒ. ඉලංගකෝන් ආදරණීය මෑණියන්ටත් වසර 44කට පෙර පරලෝසපත් බාඳුරාගොඩ විශ්‍රාමලත් විදුහල්පති ඩී.ඒ. මුදන්නායක ආදරණීය පියාණන්ටත් වසර 4කට පෙර පරලෝසපත් කාන්ති මුදන්නායක ආදරණීය සොහොයුරටත් අවුරුදු 14කට පෙර හදිසි අනතුරකින් විය වූ සුපුන් සමින්ද මාදොල ඥාති පුතණුවන්ටත් පවුලේ නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් මෙම කුසල් අනුමෝදන් වී ලැබී තිබෙන්නා වූ ආත්ම භාවයන් සූපත් වේවා. පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ ආත්ම භාවයන් සූපත් වෙනවා අනුමෝදන් කර ගැනීම තුළ. රට වෙනුවෙන් දීපුදු සියලුම රණවිරුවන්ට සංසාර ගමන කෙටි කර ගැනීමට අවශ්‍ය දහම් මඟ පාදා ගැනීමට ඒ පැත්තට යොමු වෙන්නට මෙම ධර්මානුශාසනාවට සවන් දීම හේතු වාසනා වේවා කියලා තමයි මම නම් මේ වචනේ සංශෝධනය කරන්නේ. සුජීවත්ව සිටින්නා වූ රංජනී, ලක්ෂ්මී, සෞම්‍යා සහ සුයානී සොයුරියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමග චිරජීවනයේ සැලසේවා ධර්ම දානමය ආනිසංස වශයෙන්. කෞරණීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී මෙම භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය සඳහා මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ මේ ධම්ම කුසල් හේතු වාසනා වේවා. මෙම උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කරන සියලු දෙනාට ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ධර්ම අවබෝධය සඳහා කොරෝනා වසංගෙන් මිදීමට අවශ්‍ය නොනස පාදා ගැනීම සඳහා මොකද ඒක ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන්නේ අනුගමනීය ප්‍රතිපදාවක් නේකටත් තියෙන්නේ. ලෝකයටම යහපත් කාලයක් උදා වීමටත් මෙම කුසලයේ හේතු වාසනා වේවා. මිනිස් වර්ගය අනුගමනීය ප්‍රතිපදාවට යන්නේ නම් යහපත් කාලයක් උදා වෙනවා. එබැවින් මූල්‍ය දායකත්වයේ දරා ධර්ම දේශනා කරවාගෙන ධර්ම ශ්‍රවණින්
භාවිතා කළ යුතු විමුක්ත ආයතනය තුන්වෙනි ආකාරයේ දේශනා කරවා ගැනීමෙන් ලබාගත්තා අවබෝධය මත පිහිටා ඔබගේ පරලෝසිපත් සියලු ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කර ගුණ අනුස්මරණය කරන්න යමෙක් පින් කැමති නම් අනුමෝදන් කරන ජීවිතේ පින් පුරවාගෙන සපවත් කරගනිත්වා මතු උපදිනා භවයකදී මිනිසත් බලවත් ලැබති ලක්ෂණයේ ගැඹුර වටහාගෙන උතුම් නිවන් සුව ළඟා කරගන්නට අවශ්‍ය මාර්ගස්ත වීමට මෙම අවබෝධය හේතු ආසනා වේවා. ප්‍රාර්ථනා කළා වූ අනිකුත් සියලු දෙනාගේ අදහස් සඵල වේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබ හැම දෙනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ ලැබී රැකියා ආදී කටයුතු අනාගත බලාපොරොත්තු සඵල වී රෝග පීඩා අදුරු වී කල්යාණ මිත්‍ර සේවනයේ ලැබී අනුගමනීය ප්‍රතිපදාව වටහා ගැනීම තුළින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණසයෙන් සැනසෙනට හේතු ආසනා වේවායි ප්‍රාර්ථනා කරගන්න අධිෂ්ඨාන කරගන්න. සබ්බහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දෙනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං